අද අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ act out එක. හරි පුතේ. බලන්න මේ කවුද ජිත්මිනී සඳලී දෙන්න මාරුවෙන් මාරුවට මේක කියවන්න බලන්න. This time we have to organize the morning assembly. Really, that sounds interesting. Yes, each class is given a chance to do it every month. Who is going to conduct the assembly? I think you can do it better, Sahas. Me or no? Don't worry, we will help you. All right, I am ready to take the challenge. හරි. එතකොට පුතේ මෙතන කතා වෙන්නේ assembly එකක් ගැන, morning assembly එකක්, උදේ රැස්වීමක් ගැන තමයි යාලා කතා වෙන්නේ. This time we have to organize. මේ පාර අපිට තමයි සංවිධානය කරන්න තියෙන්නේ morning assembly එක. Really? ඇත්තට that sounds interesting. ඒක ගොඩාක් සිත් ගන්නාසුළුයි වගේ. ඒක ඉතාමත් හොඳයි වගේ. Yes, each class is given a chance to do it every month. හැම පන්තියකටම හැම මාසෙකම අවස්ථාවක් ලැබෙනවා ඒක කරන්න. Who is going to conduct the assembly? කවුද මේ assembly එක මෙහෙවන්නේ යන්නේ conduct කරන්න යන්නේ? I think you can do it better සහස්. මං හිතනවා ඔයාට ඒක හොඳට කරන්න පුළුවන් කියලා සහස්. සහස් කියනවා me oh no මං අයියෝ නෑ කියලා කියනවා. Don't worry. දුක් වෙන්න එපා. We will help you. අපි ඔයාට උදව් කරන්න. All right. I'm ready to take the challenge. හරි. එහෙනම් මම අභියෝගය බාර ගන්න ලෑස්ති කියන එක තමයි I'm ready to take the challenge කියලා කියන්නේ. කියන්නේ මොකක්ද? එයා ඒ morning assembly එක conduct කරන්න ලෑස්ති කියන එක, කැමති කියන එක. බලන්න පුතේ what is this discussion about? මේ discussion එක සාකච්ඡාව මොකක් පිළිබඳවද? Conduct the assembly. Oh, this discussion is about the morning assembly කිව්වත් හරි. I'm ready to take the challenge. What does Sahas mean by this? මේකෙන් මේ I'm ready to take the challenge කියන එකෙන් සහස් මොකක්ද mean කරේ? තේරුම් කරේ. කියන්නේ අදහස් කළේ කියලා අහනවා. මොකක්ද? He conduct the assembly. Oh, this means that Sahas will conduct the assembly. Sahas assembly එක conduct කරයි කියන එක. Do you consider this to be a challenge? ඔයාලා හිතනවාද මේක challenge එකක් කියලා? මේ උදේ රැස්වීම මෙහෙවන එක මේක challenge එකක් කියලා ඔයාලා පිළිගන්නවද? සහ ඒකට හේතුව අහනවා. ඇයි කියලා අහනවා. ඔව් නේද? Yes, I consider it as a challenge because we have to organize and conduct it successfully. අපි මේක challenge එකක් විදිහට පිළිගන්නවා. මොකද මේක අපිට සංවිධානය කරන්න තියෙනවා. ඒ වගේම මෙහෙවන්න තියෙනවා. මේක ලොකු බාරදූර ක්‍රියාවක්. ඒ නිසා අන්න ඒ විදිහට ඇයි කියලා අහුවාම හේතු දෙන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. හරි පුතේ ඊට පස්සේ අපි කතා කරනවා මේ challenges ගැන තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි ගිය පාර first lesson එකෙන් කතා කරා should and must. මතකයිද? මොනවද මේ words වලට කියන්නේ අපි? මේවට වචනයක් කියනවා. මම ඔයාලට වෙනම PDF එකක් එහෙමත් දුන්නා හදලා. මොනවද මේ? should, must, ought to. මතකද? can. මොනවද අපි ඒවට කියන්නේ? models කියලා කියනවා. මතකයිද? කෙනෙකුට අවවාදයක් දෙන්න, උපදෙසක් දෙන්න අපි භාවිතා කරනවා කියලා කිව්වේ. models. එහෙනම් පුතේ මේ should සහ must කියන දෙකේ වෙනස මෙතන දීලා තියෙනවා. ජිත්මිනී සඳලි ඔය දෙන්නට ක්ලියර්ලි ඇහෙනවද මං කියන දේ? ළමයි ඔයාලට ක්ලියර්ලි ඇහෙනවද? ඔව් ටීචර්. ඇහෙනවා. හරි.
එතකොට පුතේ මේ should කියන එකේ තේරුම තමයි යුතුයි කියන එක. නේද? must කියන එකෙන් කියන්නේ අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන එක. එහෙනම් should එකට වැඩිය must එක ගොඩක් ශක්තිමත්. අපි must එක භාවිතා කරන්නේ නීති රීති වගේ දේවල් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ගැන කතා කරද්දී must එක භාවිතා කරනවා. දැන් examples බලන්න you should take up this challenge. ඔබ මේ අභියෝගය බාර ගන්න ඕනේ. බාරගත යුතුයි. You must obey the law. අන්න එතන must භාවිතා කරලා නීතියක් ගැන කියනවා. ඔය ඔබ නීතියට ගරු කළ යුතුයි. අනිවාර්යෙන් කළ යුතු දෙයක් ගැන කියන්නේ. should දාලා කිව්වට පස්සේ ඒක අපිට අපි කැමති නම් කරන්න පුළුවන් නැත්නම් නොකර ඉන්න පුළුවන්. හැබැයි must දාලා කිව්වහම කියන්නේ අනිවාර්යෙන්ම මිනිස්සු කරන්න ඕන දේවල්. must is stronger in emphasis than should. should වලට වැඩිය must එක ශක්තිමත් වැඩි. කළ යුතුයි අනිවාර්යයි කියන එකයි කියන්නේ. දැන් අපි knowledge එක අරගෙන බලමු මෙන්න මේ activity එක කරන්න. දැන් මේකට should දාන්න පුළුවන් shouldn't must not contracted forms negative forms වල කෙටි කරපු ඒවත් අපිට භාවිතා කරන්න පුළුවන්. බලන්න පළවෙනි එකට මොකක්ද දෙන්නේ? You brush your teeth before you go to bed at night. මොකක්ද දෙන්නේ? මේක නීතියක් වගේ දෙයක් නෙමෙයිනේ දත්ම දිනවා කියන එක නේද? හානියක් වෙන දෙයක් නෙමෙයි කාටවත් නීතියකුත් නෙමෙයි. එහෙනම් මොකද්ද අපි මේකට පාවිච්චි කරන්නේ? බානි කියන්නේ? Should. Very good. Should. You should brush your teeth before you go to bed at night. රාණි දියන්න කලින් දත් මදින්න ඕනේ. දත් මැදිය යුතුයි. The children play too much when they have to do homework. මේකට මොකක්ද දෙන්නේ? must. මේක පුතේ නීතියක් නෙමෙයිනේ නේද ළමයින්ට සාමාන්‍යයෙන්. ළමයින්ට ඉස්කෝලේ වැඩ තියෙනවා නම් ගොඩක් සෙල්ලම් කිරීම නොකළ යුතුයි. එහෙනම් අපිට should not භාවිතා කරන්න පුළුවන්. shouldn't. The children shouldn't play too much when they have to do homework. ඊළඟ එක බලන්නකෝ. You cross the road when the traffic lights are red. අන්න නීතියක් ගැන කියන්නේ. දැන් මේවා හරියට පිළිපැද්දේ නැතොත් මිනිස්සු මැරෙනවා. පුතේ මේ රතු ලයිට් එක තියෙද්දි අපි මොකද්ද කරන්න ඕනේ? must not. You must not cross the road when the traffic lights are red. Traffic light රතුයි නම් පාර මාරු වෙන්න මාරු වීම නොකළ යුතුයි කියලා අනිවාර්යෙන් නොකළ යුතු දෙයක් ගැන කියනවා. The parents allow children to do risky things. මේකට මොකක්ද දෙන්නේ? parents ලා ළමයින්ට භයානක අවදානම් සහිත දේවල් කිරීම කරන්න දෙන්න හොඳ නෑ කියලා අපි කියනවා නේද? අපි ඒකට පුතේ අපිට should not දාන්න පුළුවන්. ගොඩක් නීතියක්ම නොවන හින්දා අපිට should not භාවිතා කරන්න පුළුවන්. You always speak the truth. මේක දෙවිදිහක් විදිහට ගන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයා මේ බොරු කියන්න හොඳ නෑ. බොරු නොකිය ඉන්න ඕනි කියලා කියන්න පුළුවන්. නැත්තම් දැන් ප්‍රින්සිපල් කෙනෙක් වගේ නම් ළමයෙකුට ගහද්දී නීතියක් දානවා නම් අන්න එතකොට අනිවාර්යයෙන්ම බොරු කියන්න එපා කියලා කියනවා නේද? එහෙනම් must එක භාවිතා මේ අපිට මෙතනට must භාවිතා කරන්නත් පුළුවන් should භාවිතා කරන්නත් පුළුවන්. ගොඩක්ම වෙලාවට should එක ගත්තට කමන්නේ නැහැ. must එකත් ගන්න පුළුවන් නීතියක් විදිහට කියනවනේ. ඇත්ත කතා කරන්න කියලා. ඔයාලට මේ මතක ඇති මේ පාර අපේ පාස් ඒ කියන්නේ O level paper එක අපි කතා කරපු එකේ ඇවිල්ලා තිබ්බා මේ මොනවාද මේ කොරෝනා වලට අදාළ මේ එක සිම්බල්ස් නේ ඇවිල්ලා තිබ්බේ. දැන් එක අවුරුද්දක ඇවිල්ලා තිබ්බා මෙන්න මෙතන දීලා තියෙන සිම්බල්ස් ටික. ඒකේ තිබ්බා මේ handle with care මෙන්න මේක ඇවිල්ලා තිබ්බා. මේ දෙකෙන් එකක් ඇවිල්ලා තිබ්බා. ඔයාලට මම දවසක් Kahoot එකක් මම හදපු Kahoot එකක් ඔයාලට දීලා තිබ්බා ඕයන් තියෙන එකක්. හරි. එතකොට දැන් පුතේ බලන්නකෝ. දැන් මෙතන තියෙන්නේ මේවා ඔයාලා අඳුර ගැනීම විතරක් නෙවෙයි. Describe each sign given below using should or should not. should hari should not hari දාලා මේ දීලා තියෙන symbol එක විස්තර කරන්න ඕනේ. ඒකෙන් කියන දේ මොකක්ද කියලා. බලන්න පළවෙනි එකෙන් මොකක්ද කියන්නේ? තෙත් ඒ කියන්නේ තෙත් වෙන්නේ නැති තැන වියලිත් තැනකින් තියන්න කියලානේ කියන්නේ. එහෙනම් අපිට ඒක කොයි විදිහටද කියන්න පුළුවන්? You should keep this dry කියලා කියන්න ඕනේ. නැත්නම් you shouldn't let it get wet.
මේක තෙමෙන්න දෙන්න එපා කියලා කියන්නත් පුළුවන් මේකෙන් කියන අර්ථයට. නැත්නම් මේක වියලි ස්ථානයක තබන්න කියලා කියන්නත් පුළුවන්. එහෙනම් you should keep this dry. You shouldn't let it get wet කියලා කියන්නත් පුළුවන්. ඊළඟ එක handle with care. අපිට ඒ වචන ටිකම දාලා කියන්න පුළුවන්. You should handle this with care. මේක පරිස්සමින් ඔබ කියන්නේ ඇල්ලිය යුතුයි කියලා. මේක you should keep this side up. ඔබ මේ පැත්ත උඩට තැබිය යුතුයි. You should keep this up. ඊළඟ එකට you should put litter in the bin. කුණු කසල මේ bin එකට දැමිය යුතුයි. You should put litter in the bin. Fragile. මේ කියන්නේ පුතේ ඒත් බින්දෙන සුළු. මෙන්න මේ වගේ එකක් තමයි. ඒකටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. You should handle with care කියලාම ඒකටත් කියන්න පුළුවන්. මේක බිම දාන්න එපා කියලානේ කියන්නේ. You shouldn't drop. You should not drop කියලා දාන්න පුළුවන්. should සහ should not භාවිතා කරලා අපි මේවා ගැන කතා කරා. ඊළඟට පුතේ අපි කතා කරනවා reported speech. ඔයාලට මතක ඇති අපි 10 වසරේදී කරා reported speech. මම වීඩියෝ එක ඊයේ ආපහු සැරයක් පාඩම දැම්මා මේ group එකට. ඒ පාඩම බලන්න ඔයාලට අමතක වෙලා නම් ගොඩාක් වෙලාවට paper එකට මේ reported speech එනවා. ඔයාලට සාමාන්‍යයෙන් ලකුණු 10ක වගේ වාක්‍ය 5ක් 6ක් දෙන ප්‍රශ්නයක් විදිහට සමහරක් අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතක ඇති ජිත්මිනීට එහෙම හොඳට මතක ඇති අපි ඒ reported speech භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් අපි කියපු දෙයක් හරි තව කෙනෙක් කියපු දෙයක් හරි නැවත කියද්දි කාට හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි කෙනෙක් කියපු දේ අර quotation quotes ඇතුලේ දෙනවා. මේ ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඒකේ අර මේ කමාස් අයින් කරලා ඒක ඒ දීලා තියෙන ටෙන්ස් එක මොකක්ද කියලා බලලා ඒ ටෙන්ස් එකට අනුව ඒක වෙනස් කරනවා. දැන් බලන්නකෝ ඔයාලට මම group එකේ දීලා තියෙනවා අර ටෙන්ස් chart එක. මම ඒ වීඩියෝ එකේ දීලා තියෙනවා. දීලා තියෙන ටෙන්ස් එක අනුව කොහොමද මාරු වෙන්නේ කියලා chart එක. දැන් මේ මෙතන බලන්නකෝ. දීලා තියෙන එක පුතේ simple present tense වලින් දීලා තිබ්බොත් වාක්‍ය අපි ලියන්න ඕනේ simple past වලින්. ඒක අතීතයෙන් ලියන්න ඕනේ. present continuous වලින් දීලා තිබ්බොත් past continuous වලින්. present perfect නම් past perfect. present perfect continuous නම් past perfect continuous. අනේ විදිහට මේ දීලා තියෙන tense chart එකේ විදිහට තමයි වෙන්නේ. දැන් can තිබ්බොත් could කරනවා. will තිබ්බොත් මොකද කරන්නේ? would කරනවා. අනේ විදිහේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ ටික මේ chart එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒ දෙන වාක්‍ය දීලා තියෙන්නේ today නම් අපි ඒක ලියද්දි ලියන්නේ that day කියලා. දැන් අපි උනත් දන්නවනේ. අද මම එනවා කියලා කිව්වොත් අන්න අරයා මේ මෙන්න මේ දවසේ එනවා කිව්වා කියලානේ අපි කියන්නේ. අද එනවා කිව්වා කියලා කියන්නේ නැහනේ. අන්න ඒ වගේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ආකාරය දීලා තිනවා. tomorrow කිව්වොත් the next day, following day. අන්න ඒ විදිහට වෙනස් වෙනවා. here කිව්වොත් there කියනවා. ඒ වගේම ඔයාලා දන්නවා I කියලා දීලා තිබ්බොත් එයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා බලලා he she දානවා. අන්න ඒ විදිහට වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් මම group එකට දාලා තියෙනවා වීඩියෝ එකත් ආයෙ පාරක් අමතක වෙච්ච අයට ආයෙසරයක් බලන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ඔයාලට අදාළ මේ PDF එකකුත් දීලා තියෙනවා. ඒකෙත් එක examples දීලා තියෙනවා. ඒ වගේම වැඩ දීලා තියෙනවා reported speech වලට අදාළව. ඒවත් ඔයාලට කරන්න පුළුවන්. හරි. දැන් මෙතන බලමුකෝ. දැන් මෙතන දීලා තියෙන පුතේ සහස් said සහස් කිව්වා I'm ready to take the challenge. එහෙනම් මේ I'm ready to take the challenge කියන්නේ present tense වලින් දීලා තියෙන්නේ. I'm ready. එහෙනම් අපි ලියන්න ඕනේ past tense එකෙන්. සහස් said that I කියන එක එයා පිරිමි ළමෙක් හින්දා he වුණා. am කියන එක verse බවට පත් වුණා. ready to take the challenge. ඊළඟට බලන්නකෝ ඊළඟ එක will ඇවිල්ලා තිබ්බොත් අන්න ඒ වගේ tense එක අපි බලන්නේ will ඇවිල්ලා තිබ්බොත් would දාන එකයි තියෙන්නේ. නිත්‍යා said to Sahas we will help you. එහෙනම් මොකද වෙන්නේ? නිත්‍යා told Sahas that they would help him. you නෙමේ ඔබට කියන එක ඔහුට වෙනවා. you කියන එක him කරා. ඒ වගේ අපි මේ activity 11 එක කරමු බලන්න. කවුද අපේ ජිත්මිනී බලන්න try කරන්න පළවෙනි එක ලේසියිනේ. ඒක try කරන්න බලන්න.
I'm very interested in music, he said. එහෙනම් මේක කියන්න බලන්න ඔයාලට තේරෙන විදිහට. දීලා තියෙන්නේ present වලින්. ඒක හරවන්න ඕනේ past එකට. He said that I නම් මොකද්ද? he am was වෙනවා. He was very interested in music. අන්න ලේසි. Oh. He said that he was very interested in music. ඊළඟට දෙවෙනි එක සඳලි උත්සාහ කරන්න. The children said that they would clean their classroom. Very good. අපි we කියන එක they කරා, will would කරා, our their කරා. The children said that they would clean their classroom. ඊට පස්සේ my sister said I can finish this project in 2 weeks. මේක කොහොමද ජිත්මිනී කියන්නේ? can නම් තියෙන්නේ හරි ලේසි. could කරනවා. ඔව්. එතකොට එන්නේ my sister said that she වෙනවා. she could finish that project in 2 weeks. ඊළඟ එක කියන්න පුතේ අපේ සඳලි must තිබ්බොත් මොකද වෙන්නේ ටීචර්? must තිබ්බොත් පුතේ had to දාන්න කියලා කියන්නේ. අපිට had to දීලා තියෙන. කියන්නේ must වෙනුවට අපි had to දාන්න ඕනේ. ඒ වගේම ගවර්න්මන්ට් එකේ එදා අපි බැලුවා මේ දීලා තිබ්බා මේ must එකම තිබ්බත් කමක් නැහැ කියලා සමහරක් ඉස්කෝලවල කියලා දෙනවා. ඉතින් ඔයාලට must එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම හරිම ක්‍රමේ තමයි ඔයාලා must වෙනුවට had to පාවිච්චි කරන්න. had to දාලා කියන්නකෝ පුතා. Our teacher said that we had to study hard to us. we had to study hard. එච්චරයි. to us එන්නේ. ඒ කියන්නේ අපි අපේ ටීචර් අපිට කිව්වා කියලා නේ කියන්නේ ඒවා එන්නේ නැහැ. මේ අර quotation marks ඇතුලේ තියෙන ඒවා ගැන විතරයි කතා කරන්නේ අපි. Our teacher said that we had to study hard. අන්තිම එක බලන්න try කරන්න පුතේ අපේ ජිත්මි past එකෙන් දීලා තියෙන්නේ past perfect එකෙන් තමයි ලියන්න තියෙනවා. දන්නවනේ past perfect had සමග past participle නේ past perfect එක. Kamal said that he had bought a new dictionary yesterday. yesterday කියන එක බලන්න ඕනේ. දැන් එයා yesterday කියලා කිව්වට අපිට පුළුවන් ද yesterday කියන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ අර මම දීලා තියෙන මේ chart එක group එකේ. බලන්න yesterday කියන එකට මොකද්ද පාවිච්චි කරලා තියෙන්නේ? the day before කියලා ගන්න ඕනේ. Kamal said that he had bought a new dictionary the day before කියන්නත් පුළුවන්. the previous day කියලා කියන්නත් පුළුවන්. අනේ මොනවාද? ඔය දීලා තියෙන tables දෙක දීලා තියෙන්නේ ඒකයි මම ඔයාලට. ඒවා බලා ගන්න.